වර්තමාන දේශපාලන අර්බුදය හමුවේ රටේ ඉදිරි ගමන් මඟ ගැන කතා කරන්න අපි අද මේ රටේ ප්‍රාමාණික විද්වතෙක් හමු වුණා. ඔහු තමයි ආචාර්ය නාලක ගොඩහේවා මැතිතුමා. ආයුබෝවන්. ආචාර්ය නාලක ගොඩහේවා. ඔබතුමාව ලංකාවේ අපේ රටේ ජනතාව අඳුරන්නේ එහෙමයි. ප්‍රාමාණික උගතෙක්, විද්වතෙක්, බුද්ධිපතෙක්. මෙහෙම මම අඳුරලා දෙන්නකොට ඔබතුමාට මොනවද හිතෙන්නේ? මම හිතන්නේ හඳුනා දීමේ විශේෂ වරදක් මම දකින්නේ නැහැ. දැන් මේ වෙලාවේ අපේ රට අලුත් නායකයෙක්ගේ අලුත් නායකත්වයක් යටතේ ඉදිරියට යමින් ඉන්න වෙලාවක්. ජනතාව බලාපොරොත්තු වෙමින් ඉන්නවා එතුමාගේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම යටතේ මේ රට අලුත් මාවතක අලුත් ගමනක් අරන් යාවි කියන බලාපොරොත්තුෙන් ජනතාව ඉන්නේ. ඉතින් මේ වෙලාවේ ජනාධිපතිතුමාට මේ සඳහා අවශ්‍ය වෙනවා අලුත් පාර්ලිමේන්තුවක්, අලුත් කණ්ඩායමක්. මෙච්චර කාලයක් රටේ අවුරුදු 70ක් තිස්සේ නොතිබිච්ච විදිහේ අලුත් කණ්ඩායමක් එක්ක අලුත් ගමනක් යන අලුත් වැඩපිළිවෙලක්. එතුමාගේ සෞභාග්‍යයේ දැක්ම සාර්ථක කරන්න නම් මොන වගේ පිරිසක්ද අපි පාර්ලිමේන්තුවට මේ පාර යවන්න ඕන? අපි ඉස්සෙල්ලම පටන් ගත්තොත් ඇයි මේ සෞභාග්‍ය දැක්ම මෙතනදී වැදගත් වෙන්නේ කියලා අපි ජනාධිපතිවරණ ගණනාවක් දැකලා තියෙනවා ඉතිහාසයේ. මම හිතන්නේ කිසිම ජනාධිපතිවරණයක ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මැතිවරණ ව්‍යාපාරයේ තරම් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් මත පදනම් වූ මැතිවරණ ව්‍යාපාරයක් පැවතුණා කියලා. මේ සමස්ත මැතිවරණ ව්‍යාපාරයේම ගියේ එතුමාගේ දැක්ම ගැන කතා කරමින්, එතුමාගේ දර්ශනය ගැන කතා කරමින්. ඒතර ඒ හරහා ජනතාව තුළ විශාල ප්‍රබෝධයක් ඇති වුණා, විශාල බලාපොරොත්තුවක් ඇති වුණා. 69 ලක්ෂයක් ජනතාව අවසානයේ ඡන්දය දුන්න එතුමාට අන්න ඒ දැක්ම ක්‍රියාත්මක වෙනවා දකින්නට. ඔවුන් අතර තිබෙනා වූ මේ මතයේ තිබෙනා වූ යම් යම් කලකිරීම අවුරුදු 72ක් තිස්සේ අපේ රට සුදුසු දණ්ඩ ගිහිල්ලා නැහැ කියන ගැන තියෙන මහා විශාල කලකිරීමට විසඳුමක් මේ ජනාධිපතිවරයාගේ සෞභාග්‍ය දැක්ම හරහා ලැබෙවිය කියන බලාපොරොත්තුව මේ ජනතාව තුළ තිබුණා. එතකොට දැන් ජනාධිපතිවරයාගේ දුර කාලය තුළ ඒ දුන් පොරොන්දුව ක්‍රියාත්මක කළ යුතුයි. ඒ ක්‍රියාත්මක කිරීමේදී එතුමාට ඒ කාර්ය තනිවම කරන්න බෑ. එතුමාට කණ්ඩායමක් අවශ්‍ය වෙනවා. ඒ කණ්ඩායම තුළ විවිධාකාර චරිත සිටිය යුතුයි. විවිධාකාර ක්ෂේත්‍ර නියෝජනය කරන සිටිය යුතුයි. නිලධාරීන් සිටිය යුතුයි, දේශපාලනඥයන් සිටිය යුතුයි. മന്ത്രിවරු, නැමැතිවරු මේ සියලු දෙනාටම යම්කිසි කාර්යභාරයක් ඉටු කරන්න තිබෙනවා. එතකොට අලුතෙන් මේ පිහිටුන පාර්ලිමේන්තුව ඒ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී විශාල දායකත්වයක් ලබා දීමට නියමිතව තිබෙනවා. එහෙමනම් මේ පාර්ලිමේන්තුවට පත්වෙන නියෝජිතයන් ජනතා බලාපොරොත්තු ඉටු කරන්නට ජනාධිපතිවරයාට සහාය දීමට නම් ඒ ප්‍රතිපත්තිය තේරුම් ගන්න පුළුවන්. ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්න පුළුවන් පුද්ගලයන් විය යුතුයි. ඔබතුමාට මතක ඇති ජනතාව පහුගිය කාලේ විවේචනයක් එල්ල කළා මේ තිබෙච්ච පාර්ලිමේන්තුව ගැන. මේ පාර්ලිමේන්තුවේ 225 දෙනාම ඕනේ නැහැ. ඔවුන් ජනතාවට තේරෙන භාෂාවෙන් කිව්වේ පාර්ලිමේන්තුවට බෝම්බ ගෙවට කමක් නැහැ කියලා. ඒ කියන්නේ 225 දෙනා ගැනම තිබෙන හැඟීම මම කියන්නේ සියලුම දෙනා ගැන නෙවෙයි. නමුත් පොදුවේ ගත්තාම සාර්ව අසුභවාදී හැඟීමක ජනතාව හිටියේ පාර්ලිමේන්තුව ගැන. ඉතින් මේ පාර්ලිමේන්තුවට එහෙමනම් ජනතා අභිලාෂයන් මුදුන් පමුණවා ගැනීමටත් ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල තුළ අලුත් ගමනක් රට ඉදිරියට ගෙන යාමටත් අපි හිතනවා මෙන්න මේ වගේ ප්‍රාමාණික පුද්ගලයන් මේ වගේ විෂය ශාස්ත්‍රයන් වල හසල දැනුමක් තියෙන අය, ප්‍රායෝගික වැඩපිළිවෙලක් තියෙන අය, ඒ වගේම මේ තිබෙන දේවල් ගැන මීටත් වඩා දාර්ශනික තලයක කල්පනා කළ යුතු අය පාර්ලිමේන්තුවට ගෙන ආ යුතුයි කියලා. ඔබතුමා යෝජනා කරන වැඩපිළිවෙල මොකද්ද? කොහොමද ජනතාව මේක තේරුම් ගන්නේ? මම හිතන්නේ ජනතාව තේරුම් ගන්නට ඕනේ පාර්ලිමේන්තුවේ වගකීම කුමක්ද කියලා. ඇත්තම මේක යම් තාක් දුරකට ජනතාව තේරුම් ගන්න ඉන්න නිසා තමයි අර පසුගිය කාලේ ඔබ කිව්වා වගේ පසුගිය පාර්ලිමේන්තු
වලට විරුද්ධව යම්කිසි ජනමතයක් ගොඩනගෙන පටන් ගත්තා. ඒක අත් වශයෙන්ම ඒ පාර්ලිමේන්තුව සිටි හොඳ මිනිසුන්ට, උගත් මිනිසුන්ට පාර්ලිමේන්තු කාර්යභාරය දැනගෙන හිටපු අයට අසාධාරණයක්. නමුත් අර බහුතරයේ ක්‍රියාකලාපය නිසා සහ විශේෂයෙන්ම පාර්ලිමේන්තුවෙන් අන්තිම ජනතාවට ලැබිච්ච දෙයක් තියෙනවද නැද්ද කියන ප්‍රශ්නේ නිසා තමයි මේ මතය ඇති වුණේ. එතකොට ඒ මතය ඇතිවීමට සාධාරණ හේතු තිබුණා. අපි මේ පාර්ලිමේන්තුව නෙවෙයි ඊට කලින් පාර්ලිමේන්තුව ගත්ත අවසාන කාලේ 2015න් පසු සිද්ධ යම් ක්‍රියාවලින් අපේ රටේ තාමත් අහිතකර දේවල්. ඔබ සරල උදාහරණයක් ගන්න 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ආපු වෙලාවේ මේ රටට විශාල ලෙස හානිකර ව්‍යවස්ථාවක් ඒ පාර්ලිමේන්තුව තුළ සම්මත වුණා. එතකොට මේ පාර්ලිමේන්තුවේ සම්මත වීමේ වගකීම ඒට ඡන්ද දුන්න හැම කෙනෙකුටම අවසානයේ ලොකු පොඩි වශයෙන් පිළිගන්න සිද්ධ වෙනවා. ඊළඟට පසුගිය පාර්ලිමේන්තුව ආවට පස්සේ ඒ පසුගිය පාර්ලිමේන්තුව තුල සම්මත වෙච්ච සමහර අනපනත් මේ රටට අන්තිම දරුණු ප්‍රතිවිපාක දෙන්නට පුළුවන් දේවල්. උදාහරණයක් වශයෙන් අපේ අන්තවාදී දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය විදිහට ජිනීවා වල මානව හිමිකම් කවුන්සිලේ යෝජනාවලිය ගෙනල්ලා ලංකාවට එරෙහිව යම් දේවල් ඉදිරිපත් වෙච්ච වෙලාවේ ඒ යෝජනාවලිය ක්‍රියාත්මක වුණේ පාර්ලිමේන්තුව හරහා සම්මත අනපනත් හරහා. ඒතර ඒවා පිළිබඳ ඇත්තටම වැදගත් විවාදයක්වත් වෙනවා අපි දැකලා තිබුණේ නැහැ. සමහර අය කතා කරා ඒක. නමුත් හරියට ජනතාව අතරට ගියාද කියන ගැටලුව තියෙනවා. එතකොට පැහැදිලිවම අපිට කියන්න පුළුවන් පසුගිය පාර්ලිමේන්තුව තුල පාර්ලිමේන්තුවේ කාර්යභාරය හරියට ඉටුඩාද කියන ගැටලුව ජනතාවට මතුවුණා. මොකද පාර්ලිමේන්තුවේ කාර්යභාරය කියලා කියන්නේ? පාර්ලිමේන්තුවේ ප්‍රධානතම කාර්යභාරය තමයි ව්‍යවස්ථා සම්පාදනය, නීති සම්පාදනය. ඒතකොට නීති සම්පාදනය කරන්න රටේ ජනතාවට අවශ්‍ය විදිහට කාලයට ගැලපෙන විදිහට කාලානුරූපීව ඒ නීති සාකච්ඡා කරන්නට, ගේන අනපනත් වල අඩුපාඩු දකින්නට, ඒවා පිළිබඳ යෝජනා කරලා ඒවා සකස් කර ගන්නට ඒ පාර්ලිමේන්තුවේ හැම මන්ත්‍රීවරයෙකුටම හැකියාව තියෙන්න ඕනේ. ඒක තේරුම් ගන්න බැරි නම් කවුරුයි කියන දෙයකට අත උස්සනවා නම් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන්නට සුදුසු නැහැ. ඊළඟ පාර්ලිමේන්තුවේ තවත් වැදගත්ම කාර්යභාරයක් තමයි මේ මුදල් වෙන් කිරීම. රජයේ අයවැය සඳහා විවිධ කටයුතු සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම. ඒතර ඒව සාකච්ඡා කරන්න ඕනේ. ජනතා නියෝජිතයන්ට තමයි වගකීම් බාර දීලා තියෙන්නේ. ගිහිල්ලා මේව සාකච්ඡා කරලා මේ මුදල් යද වෙන ආකාරය හරියද? කොතෙන්ද මුදල් අවශ්‍ය? එතන නම් කිසි නාස්තියක් වෙනවද? මේක නුසුදුසු දෙයකට යද වෙනවද කියන හරි වාද විවාද කරලා හරියාකාරව මුදල් සම්මත කිරීමේ කාර්යභාරය තියෙන පාර්ලිමේන්තුව. ඒතකොට ඒක කරන්නට බැරි නම් කාට හරි. ඒක තේරෙන්නේ නැත්නම් ඔහු පාර්ලිමේන්තුව තුළ තමන්ගේ කාර්යභාරය ඉටු කරන්න දන්නා කෙනෙක් නෙවෙයි. ජාතික ප්‍රශ්නයක් ආපු වෙලාවට, සමගිය දිස්ත්‍රික්කය පිළිබඳ ප්‍රශ්නයක් ආපු වෙලාවට, ජනතාවගේ ගැටලුවක් ආපු වෙලාවට පාර්ලිමේන්තුව තුළ නැගිටලා විද්වත් කතාවක් කරලා ඒ අදහස විවාදයට ලක් කරන්න බැරි නම් ඔහු පාර්ලිමේන්තුවේ සිටියුත්තෙක් නෙවෙයි. ඉතින් මෙන්න මේ කරුණු හරියට අපිට වටහා ගත්තොත් අපිට කියන්න පුළුවන් පාර්ලිමේන්තුවට මොන වගේ අයද යන්න ඕනේ කියලා. සමහර ප්‍රාදේශීය සභාවක දේශපාලනඥයෙකුට කරන්න පුළුවන් කාර්යභාරය ඉතාමත් හොඳින් කරන පුද්ගලෙක් ඒ කරන්නව පමණින් පාර්ලිමේන්තුවේ ඒවල් හරියන්නේ නැහැ. පාර්ලිමේන්තු කාර්යභාරය වෙනස්. අද අපිට හුඟක් වෙලාවට වැරදුනේ පසුගිය කාලේ මේ ප්‍රාදේශීය මට්ටමින් කරන වැඩ කරගන්න අපි මිනිස්සුන්ව පාර්ලිමේන්තුවට අරනවා. ඒක ඔහු මේ පළවෙනි තැනදී හොඳට ඒ කාර්ය කරනවා. පාර්ලිමේන්තුව තුළට ගියාම ඔහු ජනතා මුදල් නාස්ති කරන්නේ පමණයි. මෙතෙන්දී අපිට වැදගත් වෙනවා මේ ව්‍යාත්මක කියන සංකල්පය. මේක සංකල්පයකට වඩා වැඩපිළිවෙලක් මම හිතන්නේ. ව්‍යාත්මකගේ කාර්යභාරය මොකද්ද නව පාර්ලිමේන්තුව සම්බන්ධයෙන්? ව්‍යාත්මකගේ කාර්යභාරය ආරම්භ වුණේ 2016 මුල හරියට. ඒවලකට හිටපු ආරක්ෂක ලේකම් වූ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මම ඇතුළු සුළු කණ්ඩායමක් එකට එකතු වෙලා මේ වෘත්තිකයන්ගේ සංවිධානයක් පිහිටවන්න පටන් ගත්තා. ඒක ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා විශාල සංවිධානයක් බවට රට පුරාම ව්‍යාප්ත වෙලා ගියා සුළු කාලයක් තුල. ව්‍යාත්මක ආරම්භ කිරීමේදීම අපිට තිබිච්ච අරමුණ තමයි මතු දිනක පිහිටවනු ලබන දේශප්‍රේමී ආණ්ඩුවකට අවශ්‍ය කරන ජාතික ප්‍රතිපත්ති සකස් කර දීම. එනිසා එතන තිබුණේ අර මේ බුද්ධිමය දායකත්වයක් ලබා දීම තමයි ලබා දීම තමයි එතන අරමුණ. කවුරු හෝ ජනාධිපතිවරණ ඉදිරිපත් කරන කෙනෙකුට, කවුරු හෝ ආණ්ඩුවක් පිටවන කෙනෙකුට අපිට අවශ්‍ය වන හොඳ ප්‍රතිපත්ති මාලාවක්, හොඳ වැඩපිළිවෙලක් යෝජනා කරන්න. වාසනාවකට වගේ අවසානයේ ජනාධිපති අපේක්ෂකයා වුණේ ව්‍යාත්මකගේ සභාපතිවරයා.
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් රට වෙනුවෙන් ඉදිරිපත් කරපු සෞභාග්‍යයේ දැක්ම දර්ශනය තුල අති විශාල දායකත්වයක් දීලා තිබුණේ වියත්මගේ හිටපු විද්වතු. ඒතර වියත්මක පමණක් නෙවෙයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම සමග පිළිසඳරක් වැඩසටහන සහ තවත් සංවිධානවල අදහස් රාශියක් මේකට එකතු වුණත් ඇත්තටම මූලාශ්‍රය වුණේ අර වියත්මගෙන් පටන් ගත්ත ඒ සාකච්ඡාව. ඒ නිසා දැන් මේ දැක්ම ක්‍රියාත්මක කරන්න ගියාමත් වියත්මගේ දායකත්වය තාමත් වැදගත් වෙනවා. මොකද මේ අය තමයි මේකේ මුල සිටම සිටියේ. මුල සිටම මේක වටහාගෙන හිටියේ. ඉතින් ඒ අය මේට සම්බන්ධ වෙනවා නම් ඒ ජනාධිපතිතුමාට පහසුවක් මේක ක්‍රියාත්මක කරන්න. අද අපි සතුටු වෙනවා රජයේ සංස්ථා ආයතන රාශියකට අපිට පුළුවන් වෙලා තියෙනවා මර්මස්ථාන වලට මේ රටේ ආර්ථික සමාජ මර්මස්ථාන වලට පත් කර ගන්නට වියත්මගේ හිටපු සමාජිකයෝ මේ විශේෂයෙන් මේ කොරෝනා අර්බුදය ආපු වෙලාවේ පාර්ලිමේන්තුවක් නැතුව රට දුවන්න සිදු වෙච්ච වෙලාවේ අපි දුටුවා මේ අය නිලධාරීන් වශයෙන් මොනතරම් හොඳට මේ කාර්යයට ප්‍රවේශය ලබාගෙන දායකත්වය ලබා දෙනවද කියන එක. ඉතින් ඒ වගේම අපිට ඊළඟ පාර්ලිමේන්තුව තුලත් ඒ වියත්මගේ දර්ශනය තියෙන අය යම්කිසි ප්‍රමාණයක් ගෙන්වා ගන්නට පුළුවන් නම් එය ජනාධිපතිතුමාට පැහැදිලිවම ශක්තියක් වෙන ඔහුගේ දැක්ම ක්‍රියාත්මක කරන්න. රටේ මතයක් තියෙනවා පාර්ලිමේන්තුවට උගතුන් යවන්න ඕන කියලා. ඒ වගේම තවත් පිරිසක් කියනවා පාර්ලිමේන්තුවට උගතුන් නෙවෙයි උගත් බුද්ධිමතුන් යවන්න ඕන කියලා. මේ දිහා බලන් හිටපු තව කණ්ඩායමක් මේක විග්‍රහ කරනවා උගතුන්වත් බුද්ධිමතුන්වත් නෙවෙයි ප්‍රායෝගික වැඩපිළිවෙලක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් හොඳ මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යවන්න කියලා. ඔබතුමා කොතනද ඉන්නේ? ගුණ යහපත් මිනිස්සු අපිට පන්සලට පල්ලියට අරින්න පුළුවන් නේ. ඒ පාර්ලිමේන්තුවට යන්න අවශ්‍ය නැහැ. පාර්ලිමේන්තුවට යන්න ඕනේ ගුණ යහපත් වගේම රට ගැන හැඟීමක් තියෙන ජාතික හැඟීමකින් වැඩ කරන්න පුළුවන් රටේ අවශ්‍යතාවල් තේරුම් ගන්න පුළුවන් පාර්ලිමේන්තුවේ වගකීම තේරුම් ගන්න පුළුවන් එතනින් එහාට ගිහිල්ලා කැබිනට් මණ්ඩලයේ හෝ වගකීමක් ලබා දුන්නොත් ඒ වගකීම ඉටු කරන්න පුළුවන් පුද්ගලයන්. ඒතර මෙතනදී මේ උගත්කම කියන දේ අපි විග්‍රහ කරන්න ඕනේ. දැන් සමහර අය උගත්කම කියන වචනෙන් බලාපොරොත්තු වෙනවා මේ පොතපතේ දැනුම එහෙමත් නැත්නම් ලබාගත් අධ්‍යාපනික සුදුසුකම් කියලා. අධ්‍යාපනික පසුබිම කියන අදහස එනවා. මම උගත්කම දකින්නේ විදිහට නෙමෙයි. මම උගත්කම දකින්නේ තමුන් අත්දැකීම් වලින් ඉගෙනගත්ත දේ වලින් සමාජයෙන් එකතු කරගත්ත දැනුම. ඒ දැනුම සමහරට කිසිම කරදාසියක ලියපු සුදුසුකමක් නොවෙන්න පුළුවන්. ඉස්සර අතීතයේ අපි හිටිය ගමේ මේ වයසකම කෙනා තමයි ගමේ උගතා. ඔහු ගාවට තමයි මිනිස්සු ගියේ. යමක් ඉගෙන ගන්න. ඔහු පොතපතේ ලබාගත් දැනුම නෙවෙයි. කාලය තිස්සේ සමාජය තුලින් ලබාගත් අත්දැකීම් ඇසුරේ ඔහු අනිකට අවවාද කරා. ඒ වගේ අපිට පාර්ලිමේන්තුවට යවන්න ඕන පුද්ගලයෝ මේ සමාජය ගැන වටහාගෙන ඉන්න ඕනේ. ඒක පොතපතේ ලබාගත් දැනුමක් වෙන්න පුළුවන්. සමාජය ආශ්‍රයෙන් ලබාගත් දැනුමක් වෙන්න පුළුවන්. සමහර අයට ඇඟීම තියෙනවා. හරි? ඉතින් ඒ නිසා අපිට අවශ්‍යන්නේ දැනුම තියෙන පාර්ලිමේන්තු කාර්යභාරය අවශ්‍ය කරන දැනුම තියෙන අය. ඒතකොට මේ දැනුම ලබා ගන්න කෙනෙක් අනිවාර්යෙන් බුද්ධිමතෙක් වෙනවා. ඒක අනිවාර්ය වෙන්නේ නැත්නම් දැනුම ලබා ගන්න බෑනේ. ඉතින් ඒ බුද්ධිමත්භාවයේ දැනුවත්භාවයේ පළපුරුද්දෙන් හෝ පොතපත ඇසුරෙන් හෝ අධ්‍යාපන සුසුකම් හෝ වලින් ලබාගත් අය විය යුතු අතර ඒ හා සමාන වැදගත් දෙයක් තියෙනවා. මේ රටට ආදරය කරන අය වෙන්න ඕනේ. රට ගැන කිසිම හැඟීමක් නැතුව මොනවද වෙලට හදන්නේ. ඔය උගත්කම් බුද්ධිමත්කම් කිසිම දෙයකින් වැඩක් නැහැ. රටට ආදරෙන් නැත්තම් මහජනතාවගේ හදගැස්ම තේරුම් ගන්න බැරි නා. මොකද්ද මේ පාර්ලිමේන්තුව කියලා කියන්නේ? මෙතන තමයි ජනතාවගේ පරමාධිපත්‍ය නියෝජනය වෙන තැන. එතෙන් යන්නේ ජනතා නියෝජිත විදියට. වෙනපත් වීම නෙවෙයි. ඒ නිසා ජනතාවගේ අවශ්‍යතාව තේරුම් ගත්ත කෙනෙක් පමණයි පාර්ලිමේන්තුවට යන්නට ඕනේ. ඒකට මේ සියලු සුදුසුකම් තියෙනවා නම් තමයි ඔහු වඩාත්ම සුදුසු වෙන්නේ. ජනතාවට ආදරය කරන රටට ආදරය කරන ජනතා නියෝජිතයා වියත්මගෙන් ඉදිරිපත් කරනවා. ඔබ එවන් කෙනෙක් වෙන්න මොන වගේ සුදුසුකම්ද සපුරලා තියෙන්නේ? පළමුවෙන්ම කියන්නට ඕනේ මම මේ මැතිවරණයට එන්නේ මම මැතිවරණයට එීමේ අපේක්ෂාවක් තිබුණ නිසා නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගිය වසර පුරාම මේ ඔහුගේ සැලසුම් සකස් කරද්දී ඔහු තීන්දුව කළා ඔහුගේ කණ්ඩායම තුල තිබෙන විවිධ පුද්ගලයන් මොන තැන්වලද ස්ථානගත කරන්න ඕන කියලා. සමහර අය තෝරාගත්තා තනතුරු ලබා දීලා රජයේ නිලධාරි වශයෙන් පත් කරන්න ඕන කියලා. සමහර අය තෝරාගත්තා ඒ තනතුරු නෙවෙයි පිටිපස්සේ ඉඳගෙන අර බුද්ධි මණ්ඩලයක් වශයෙන් අනික අයට උපදෙස් දෙන්න ඕන කියලා. ඔහු කීප දෙනෙක් තෝරාගත්තා
පාර්ලිමේන්තුවට පැමිණිය යුතුයි කියලා. එසේ තෝරාගත් කීප දෙනාගේ කෙනෙක් තමයි මම. එතකොට ඔහු පැහැදිලිවම ඒක ජනාධිපතිතුමාගේ තීන්දුවක් ආචාර්ය නාලගොඩේවා පාර්ලිමේන්තුව තුළට ඇවිල්ලා යම්කිසි වගකීමක් ගන්නට ඕනෑ කියන කාරණේ. එතකොට ඒ නිසා මම මැතිවරණ ඉදිරිපත් වෙනවා. දැන් මට ජාතික ලැයිස්තුවෙන් එන්න තිබුණ අවස්ථාවක්. නමුත් අපි තීන්දුව කළා ජනාධිපතිතුමා සහ මම තීන්දුව කළා ජනතාවගේ ඡන්ද බලයෙන් පාර්ලිමේන්තුවේ එන එකේ ශක්තිය වැඩි. ඒතකොට ජනතාවට අත් වශයෙන්ම සේවය කිරීමේ අවස්ථාවත් වැඩි. කාටවත් කියන්න බෑ නේ මේ අහසෙන් ආපු පැරෂුට් කාර්යයක් කියලා. අර මම මුලින් කියපු සුදුසුකම් නම් සියල්ල මට තියෙනවා. ඒ අවශ්‍ය කරන අධ්‍යාපන සුදුසුකමත් මට තියෙනවා. අත්දැකීමත් මට තියෙනවා. ක්ෂේත්‍ර ගණනාවක වැඩ කළා. මම හිතන්නේ මම තරම් විවිධ ක්ෂේත්‍රවල වැඩ කරපු වෘත්තිකයෝ ලංකාවේ ඉතාමත්ම විරලයි. ඒ වගේ මගේ අධ්‍යාපන සුදුසුකමුත් ලංකාව තුළ ඉතාමත් විරලයි. මම ක්ෂේත්‍ර ගණනාවක ඉංජිනේරු විෂය මොකක්ද කියලා මගේ මම පටන් ගන්න ඉංජිනේරුයි වශයෙන් ඉලෙක්ට්‍රොනික හා සංවේදන ඉංජිනේරුවෙක් වශයෙන් මම ගණකාධිකාරිවරයෙක් වශයෙන් මට සුදුසුකම් දෙකක් තියෙනවා. අන්තර්ජාතික පිළිගත් වරලත් ගණකාධිකාරිවරයෙක් වශයෙන් ඒ වගේම වරලත් අලෙවිකරුවෙක් වශයෙන් මට පූර්ණ සුදුසුකම් තිබෙනවා. ඒ වගේම කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියක් තියෙනවා. ඒ වගේම ආර්ථික විද්‍යාව පිළිබඳ අන්තර්ජාතික පිළිගන්න ආචාර්ය උපාධියක් තියෙනවා. ඒ නිසා මට ශිෂ්ට ගණනාවක දැනුම තියෙනවා. ඊට අමතරව මම වෘත්තියෙන් ශේෂ්ඨ ගණනාව වැඩ කරලා තියෙනවා. බඩු භාණ්ඩ විකුණන FMCG බිස්නස් ශේෂ්ත්‍රයේ වගේම ටෙලිකොමියුනිකේෂන් ෆීල්ඩ් එකේ ඒ වගේම මේ ඇඟලුම් කර්මාන්තේ ඉන්ෂුරන්ස් කර්මාන්තේ බැංකු කර්මාන්තේ සහ සංචාරක කර්මාන්තේ මුල්‍ය අංශයේ මේ වගේ ක්ෂේත්‍ර ගණනාවක ක්ෂේත්‍ර 7-8ක වැඩ කරලා ඉතාමත් පුළුල් පරාසයක මට දැනුම තියෙන නිසා මොකක් හරි ක්ෂේත්‍ර ගැන කතා කරන විට ඒ ක්ෂේත්‍රය පිළිබඳ අත්දැකීම තුව කතා කරන්න මට පුළුවන්. ඒ සියල්ලට මට මම හිතන්නේ මගේ සුදුසුකම විදිහට මම දකින්නේ අර මම මුලින් කිව්වා මම රටට ආදරය කරන මිනිහෙක්. මම කවදාත් මේ රට පාවා දුන්නේ නැති මේකනේ. මගේ විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික හා ටෙලිකොමියුනිකේෂන් කියන අංශයට තෝරාගත්තේ ඉතාමත්ම සුළු පිරිසක්. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයේ මගේ කණ්ඩායමෙන් සුළු පිරිසට පමණ එතන යන්න පුළුවන්නේ. වැඩිම ලකුණු ගන්න කණ්ඩායම. ඒ අයගෙන් අද ලංකාවේ ඉතුරුලා ඉන්නේ මම හිතන්නේ 5%කට වඩා අඩු ප්‍රමාණයක්. අනිත් සියලු දෙනාම හැකි පමණ ඉක්මනින් රට අතහැරලා ගියා. මම කිසි දිනක මේ රට අතහැරලා ගියේ නැහැ. මම හැමදාමත් මේ රටේ හිටියේ. මොකද මම හැමදාම කල්පනා කරා මට ඉගැන්වුවේ මේ රටේ සල්ලි වලින්. මේ රටේ මිනිස්සුගේ බදු මුදලින්. මේ රටේ බදු මුදලින් ඉගෙනගෙන මම විශ්වාස කරා මට අයිතියක් නැහැ කියලා පිටරටකට වැඩ කරන්න. ඒ නිසා මම ඒ හැඟීමෙන් රට තුල හිටියා. ඒ වගේම මම පෞද්ගලික අංශයේ වැඩ කරලා පෞද්ගලික අංශය අවුරුදු 20ක් විතර වැඩ කළා. විශාල වැටුපක් ලැබෙමින් ඉන්න වෙලාවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඉල්ලීම අපිට ඒ වැටුප් සියල්ල අතහැරලා ඇවිල්ලා රාජ්‍ය අංශයේ අවුරුදු 5ක් වැඩ කරා. වැටුපක් නැතුව. හුඟක් අයට තේරුම් ගන්න බැරි දේ මේක තමයි අපි අනික් අය රජයට ඇවිල්ලා වැඩ කරන්න තියෙන ප්‍රධානතම අකමැත්තෙම තමයි මෙතනින් මුදල් ලැබෙන්නේ නැහැ කියන එක. අපි මුදල් නැතුව වැඩ කරා. ඒ වගේම ආණ්ඩුව පෙරළුණාට පස්සේ ලංකාව පාවා දෙන්න යනකොට පහසුගිය රජය අපි ජිනීවාවල අපේ වියදමෙන් ගිහිල්ලා ඒට එරෙහිව සටන් කරා. අපි අරගල කරපු නිසා තමයි අර ලංකාවට එරෙහිව එන්න තිබිච්ච භයානක ව්‍යවස්ථාව ගේන්න බැරි වුණේ. අපි අරගල කරපු නිසා තමයි රණවිරුවන් එදා හිර කරන්න බැරි වුණේ. ඉතින් ඒ සියල්ල මම කියන උත්සාහ කරන අපි මගේ සියලු සුසුකම් වලට වඩා මම මගේ රටට තියෙන ආදරේ අපි ඔප්පු කරලා තියෙනවා. ඒක අදත් තියෙනවා. පාර්ලිමේන්තුව ගියත් නැතත් ඒක වෙනස් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ජිනීවාවල මානව හිමිකම් සමුළුවේදී ඔබ ඇතුළු ලංකාවේ රටට ආදරය කරන පිරිසක් ගිහිල්ලා කරපු කාර්යභාරය නිසා රට විශාල ආරක්ෂාවකට නතු වුණා. ආචාර්ය නාලක ගොඩේවා කියන චරිතය ඉතාමත් වැදගත් වෙන්නේ ජිනීවා කාර්යභාරය තුළ. ඔබතුමා තව ටිකක් පැහැදිලි කරන්න. එතෙන්ට යමු උනේ කොහොමද? අපි මේ රටේ මම දන්නේ ජනතාව කොපමණ දෙනෙක් වටහාගෙන තියනවද කියලා 2015 සිද්ධ වෙච්ච බලපෙරළිය පිටිපස්සේ තිබිච්ච අති භයංකර විදේශ බලපෑම. ඒ වගේම කුමන්ත්‍රණය. මොකද 2015 ජනතාවට පෙන්වුවේ පසුගිය රජයේ නායකත්වය පිළිබඳ විවිධාකාර චෝදනා කරලා තාමත්ම ප්‍රාථමික මට්ටමේ චෝදනා මත එවුණු ප්‍රතික්ෂේප කරන්න ජනතාව පෙළඹවුම් ලැබුවා. හැබැයි පෙළඹවීම කිරීම සඳහා මුදල් වියදම් කරේ, සැලසුම් සකස් කරේ සියල්ල ඊට නොපෙනෙන අදිසි බලවේගයක් විසින්. මේ අදිසි බලවේගයේ ප්‍රධානතම දායකත්වය දුන්නේ ප්‍රභාකරන්ගේ මරණයෙන් පසු ලංකාවේ ඊළම් සිහිනය අහිමි වෙමින් සිටිය. නමුත් ඒ ඊළම වෙන්නේ විශාල මුදලක්
වාර්ෂිකව එකතු කරමින් සිටපු අන්තවාදී දෙමළ ඩයස්පෝරාව. මේ අයට වසරකට ඩොලර් මිලියන 400ක විතර ආදායමක් ලැබෙමින් පැවතුණා මේ ඊළම් අරගලේ ගෙනියන්න. ඒතර ඊළම් අරගලේ නැත්නම් මේ මුදල් පිළිබඳ ප්‍රශ්නයක් එනවා. මේ මුදල් එකතු කරන්න බෑ. ඒක සාධාරණීකරණය කරන්න බෑ. ඒක හරියට ව්‍යාපාරයක් වගේ. මේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නට නම් අරමුණ ඒ විදිහටම තියාගන්නට ඕනේ. ඒ නිසා මේ ලංකාවේ ඊළම් සටන පවත්වාගෙන යා යුතුමයි. ඒකට උන්ට මේක වෙනස් ආකාරයකට පටන් ගන්නට සිදු වුණා. ලංකාවේ භූමිය තුළ අවියාවිද පාවිච්චි කරලා මේක කරන්න බැරි නම් මේක නීතියෙන් කරගන්න පුළුවන්ද? මේක ව්‍යවස්ථාව තුලින් කරගන්න පුළුවන්ද කියන කුමන්ත්‍රණය ඔවුන් ආරම්භ කරා 2015ට බොහෝ පෙර. ඇත්තම කියනවා නම් ඒක ඊට වසර 3-4කට කලින් පටන් ගත්තේ. පටන් අරගෙන ඔවුන් ටිකින් ටික ලංකාව තුළ දේශපාලන විපක්ෂයේ දේශපාලන නායකයන්ව මේකට ඇඳා ගන්න පටන් ගත්තා. ඒ අයට මුදල් දෙන්න පටන් ගත්තා. ඒ අයට බලපෑම් කිරීම සඳහා විදේශ බලවේග පාවිච්චි කරන්න පටන් ගත්තා. ඒතර ඒකට තව උපකාරයක් වුණා. ජාත්‍යන්තර අනික් රටවලට තිබිච්ච සුවිශේෂී අවශ්‍යතාවන් ලංකාව සම්බන්ධයෙන්. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් ඇමරිකාව ඇතුළු බටහිර රටවල්. මේ රටවලට චීන තර්ජනයක්. ඒතර මේ රටවල් කැමති නැහැ ලංකාව චීනයත් සමග සමීප වෙළඳ හෝ දේශපාලන සම්බන්ධතා ගොඩ ගන්නවට. ඒතර පසුගිය රජය ටිකින් ටික චීනයට කිට්ටු වෙනවා නම් ඒ වැළැක්වීමට හොඳම ක්‍රමය තමයි ලංකාව තුළ අර්බුදයක් නිර්මාණය කරලා ඒ රජය දුර්වල කරලා ඔවුන්ට පක්ෂපාතී ආණ්ඩුවක් පිහිටුවා ගැනීම. ඒතර ඒ අවශ්‍යතාවත් දෙමළ ඩයස්පෝරා අවශ්‍යතාවත් දෙක කදිමට එකට ගැලපුණා. අවසාන කාලේ ඉන්දියාවත් ඒකට සහභාගී වුණා. මොකද ඉන්දියාවට චීනයේ ප්‍රශ්නේ තිබුණා. ඒ නිසා චීනය එළවා ගැනීම සඳහා පසුගිය ආණ්ඩුව එළවා ගැනීම අවශ්‍යතාවය පසුගිය ඉන්දියානු රජයට ඒ වෙලාවේ තිබුණා. පැහැදිලිවම. දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා ඇති. නමුත් ඒ සියලු බලවේග අන්තිමට එකම අරමුණක් වෙන එකතු වුණා. ඒ තමයි පසුගිය රජය පෙරලා තමන්ට පාලනය කරන්න පුළුවන් රූකඩ ආණ්ඩුවක් පිහිටුවා ගැනීම. හැබැයි රූකඩ ආණ්ඩුව දිගටම පවත්වාගෙන යන්නට නම් මොකද ආණ්ඩු පෙරලන අවුරුදු 5න් පාට රූකඩ ආණ්ඩුව දිගටම පවත්වාගෙන යන්න නම් මේ රටේ ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි. නැවත කිසි දිනක ප්‍රබල ආණ්ඩුවක් බලයට එන්නට බැරි වෙද්දිට. ඒක මධ්‍යම ආණ්ඩුව සම්පූර්ණයෙන්ම දුර්වල කරන ව්‍යවස්ථාවක අදහස ආවේ ඒ වෙලාවේ. අන්නේ ව්‍යවස්ථාව සම්මත කර ගැනීම සඳහා තමයි මේ සමස්ත ජිනීවා කුමන්ත්‍රණය ආරම්භ වන්නේ. ජිනීවා යෝජනාවලියක් කියලා ඒ ආපු චෝදනාවලියේ අවසාන ඉලක්කය අලුත් ව්‍යවස්ථාවක්. ඒ අලුත් ව්‍යවස්ථාවෙන් එන්නේ රට බෙදන එක. ඒතර මේ චිත්‍රය වටහා ගන්න පුළුවන් අය ලංකාවේ බොහොම ටික දෙනා හිටියේ. ඒ වටහාගත්ත කීපෙනෙක් තමයි අපි. අපි ගිහිල්ලා මේකට විරුද්ධ වෙලා අරගල කරේ නැත්නම් ඔබ බලන්න ඒ වෙලාවේ රජයේ ලංකාවට දීලා තිබෙන ලංකාවේ සාමාන්‍ය ජනතාව දීලා තිබිච්ච මතය තමයි අපි ජාත්‍යන්තරය දිනාගත්තා. අපිට අද ජාත්‍යන්තර උදව් තියෙනවා. ගිය ආණ්ඩුව වගේ නෙවෙයි කියලා ජනතාව අතර ධනාත්මක මතයක් ගොඩනගලා තිබුණා. මේ යටින් හාරගෙන යන වල ජනතාව දැනගෙන හිටියේ නැහැ. අපි ජිනීවා ගිය නිසා තමයි රටේ මිනිස්සු දැනගත්තේ. ස්වාමීන් වහන්සේලා සියලු දෙනාම ඇවිල්ලා මේක විරුද්ධව සටන් කරන්න පටන් ගත්තේ අපි එදා මේ කුමන්ත්‍රණය හෙළිදරව් කරපු නිසා. එහෙමනම් සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල තුල ජනාධිපතිවරයා රට ඉදිරියට ගෙන යන සටන පටන් ගත්තේ ජනාධිපතිවරණය ජය ගැනීමෙන් නෙව ජිනීවා අරගලයෙන්. මතකද? ඇත්ත වශයෙන්ම කියනවා නම් ජනාධිපතිතුමා රුවන්වැලි සෑයේ එතුමා ජනාධිපතිවරයා වශයෙන් පත් වුණාට පස්සේ කරපු පළවෙනි කතාවේදීමත් ඊට අමතරව පාර්ලිමේන්තුව අමතක කරපු පළවෙනි කතාවේදීත් කියපු කාරණා දෙකක් මම ඔබට මතක් කරන්න කැමතියි. පළවෙනි කාරණය තමයි එතුමා කිව්වා එතුමාගේ ජයග්‍රහණය පිළිපස්සේ හිටියේ විශේෂයෙන්ම 4 දිසාවෙන් මහා සංඝරත්නය කියලා. මහා සංඝරත්නය තමයි මේ රටේ බොදු ජනතාව එකට එකතු කළේ. ඒ වගේම එතුමා පාර්ලිමේන්තුව විවෘත කරන වෙලාව කිව්වා රජුන් තනන්නන්ගේ භූමිකාව අපි අවසන් කරා කියලා. 1978 ව්‍යවස්ථාව තුළ රජුන් තැනීමේ භූමිකාවක් ඇති කරලා දීලා තිබා සුළුතර පක්ෂතර ප්‍රේමදාස මහත්මයා ඒ ප්‍රතිශතය අවශ්‍ය වෙලා තිබිච්ච යම්කිසි පක්ෂයකට පාර්ලිමේන්තුවට ඇතුළත් වෙන්න තිබිච්ච ප්‍රතිශතය තිබුණාට වඩා අඩු කරා. 1978 ව්‍යවස්ථාවලට වඩා අඩු කරා. මේ අනුව අවස්ථාවක් ලැබුණා සුළු පක්ෂවලට පාර්ලිමේන්තුව තුළ රජුන් තනන්නන්ගේ භූමිකාවක් කරන්න. මේක සුළු ජාතික පක්ෂය තාමත්ම දරුණු විදියට අවභාවිත කරා. ඒ නිසා මතයක් ඇති වුණා. මතයක් නෙවෙයි එකතරට යථාර්ථයක් තමයි මේ අන්තවාදී දේශපාලන පක්ෂවල ජාතිවාදී පක්ෂවල සහාය නැතුව කිසි කෙනෙකුට බලයට එන්න බෑ කියන එක. ඒතර මේක වෙනස් කරන්න රටේ බහුතර ජනතාව ඒක රාශී කළ යුතු තිබුණා.
ඒ රටේ බහුතර ජනතාව කැඩිලා දෙකට වෙන් වෙලා තිබිච්ච බහුතර ජනතාව එකට ගෙනීමේ වැඩපිළිවෙල ඇත්තටම ආරම්භ වුණේ මේ ජිනීවා වලින් අපි පටන් ගත්ත කාරණේ කියලා කිව්වොත් ඒකේ යම් කිසි සත්‍යතාවක් තියෙනවා. ඊට අමතරව වියත්මග, එළිය, හරිමග, ජාතික එකමුතු වගේ විවිධාකාර සංවිධාන මගින් නිරන්තරයෙන්ම ජනතාව දැනුවත් කිරීමත් අලුතෙන් ආරම්භ කරපු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මගින් බිමේ ජනතාව ඒකරාශී කිරීම මේ සියල්ල දායක වෙලා තමයි අවසානයේ අපිට අරගල ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ. සුළු ජනතාවගේ කණ්ඩායම කියන්නේ සුළු දෙමළ මුස්ලිම් බලවේග සහ අනෙකුත් අපේ රටේ ඉන්න ජන කොටස් වල සහයෝගය ගෝඨාභය රාජපක්ෂ මැතිතුන්ගේ ආණ්ඩුවට ලැබෙන්නේ නැහැ කියලා මතයක් තියෙනවා. ඔබතුමා මේක විශ්වාස කරනවද? මතයක් නෙවෙයි, ඒක ඇත්තටම යථාර්ථයක් වුණා නේද? අපිට ජනාධිපතිවරණයේ ඡන්ද අපි විග්‍රහ කරලා බැලුවොත් අපිට පැහැදිලිවම මේ සුළු ජන කොටස් වල සහාය ලැබිලා තිබුණේ නැහැ. ජනාධිපතිවරණයට කලින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉල්ලීමක් කරා. සියලුම සුළු ජන කොටස් වලට එතුමා සමග එකතු වෙන්න කියලා. එතුමා ඉල්ලීම කරාට ඕනෙට සහාය දුන්නේ. ඒක ඡන්ද ප්‍රතිඵල වලින් පෙන්නුණා. රුවන්වැලි සෑයේ එතුමා ජනතාව අමතක වෙලා එතුමා ඒක කිව්වා. එතුමා කිව්වා මම මේ ඉල්ලීම කළා, ඔබ මට සහාය දුන්නේ නැහැ. නමුත් මම ආයෙත් ඔබට කියනවා. හරි, මම ඔබේ ජනාධිපතිවරයා. මම ඔබට සේවය කරන්න කැමතියි. දැන්වත් මාත් එක්ක එකතු වෙලා වැඩ කරන්න කියලා. මම හිතනවා පසුගිය මාස 5ක 6ක කාලය තිස්සේ මේ ජනාධිපතිවරයා වැඩ කරන වැඩපිළිවෙල අනුව සුළු ජාතික ජනතාවට දැන් පේන්න ඕනේ මේ ජනාධිපතිවරයා එහෙම වාර්ගික ජනාධිපතිවරයෙක් නෙමෙයි. එහෙම ජාතිවාදී ජනාධිපතිවරයෙක් නෙමෙයි කියලා. නමුත් ඉදිරි මැතිවරණයේදීවත් ඒක තේරුම් ගනිවිද නැද්ද කියන එක ගැන පුරවකථනය කරන්න මම සූදානම් නැහැ. ජනතුමා පෙන්නවා රටට අපි ජාතිවාදී නැහැ. අපි මුළු ජනතාවටම එකසේ රජයේ ප්‍රතිලාභ බෙදා හදා දෙනවා කියලා. දැන් මේ වැඩපිළිවෙල තුළ යම්කිසි තැනකට ජනාධිපතිතුමා පහුගිය කාලේ රට ගෙනාවා. මේ తত্ত্বය ඉදිරියටත් පවත්වාගෙන යමින් සුළු ජන කොටස් වල සහයෝගය ලබා ගැනීමට වියත්මග ඉදිරියේදී කරන යෝජනාව මොකක්ද? අපි යමක් තේරුම් ගන්නට ඕනේ. සුළුතර ජනතාවට ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය තුළ සම්පූර්ණ ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දීලා තියෙනවා. මේ කිසිම කෙනෙකුට වෙනසක් මේ රටේ නැහැ. සුළුතර බහුතර කියලා වෙනසක් ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය තුළ නැහැ. ශ්‍රී ලංකාවේ ඉපදුණු ශ්‍රී ලංකාවේ පුරවැසිකම තියෙන සෑම පුරවැසියෙකුටම එකසේ සලකන එක තමයි ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය. ඒක තමයි පැහැදිලි තුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කියලා තියෙන පමණක් නෙවෙයි, ඒ ක්‍රියාත්මක ක්‍රියාවෙන්ද තුමා ඔප්පු කරලා තිබෙනවා. හැබැයි මේ දේශපාලන ක්‍රියාවලිය තුළ සුළු ජාතික පක්ෂ දිනා ගන්නට කියා මම හිතන්නේ අනවශ්‍ය මාර්ගවලට අවතීර්ණ වන්නට අවශ්‍ය කියලා අපි තවදුරටත් විශ්වාස කරන්නේ. මොකද ඒක කරන්න ගිහිල්ලා තමයි පසුගිය රජයන් හුඟක් වෙලාට වැඩ වරද්දාගත්තා. ඒතර ඔවුන් කරේ සුළු ජාතික පක්ෂ සතුටු කිරීම සඳහා මහජනතාවට අසාධාරණයක් කරා. ඒක කරන්න අපි සූදානම් නැහැ. අපිට ජනතාව අතර වෙනසක් නැහැ. අපි කිසිවකුට අසාධාරණ නොවි ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති සමස්ත ජනතාවටම සේවය කිරීමයි. ඒ නිසා කිසිවෙක්ගේ ඡන්ද ලබා ගන්නට අනික් අයෙකුට අසාධාරණයක් වෙන දෙයක් කරන්නට ජනාධිපතිතුමා කිසිසේත්ම සූදානම් නැහැ කියන එක තමයි මගේ මතය. ආචාර්ය නාලක ගොඩහේවා සිංහල බෞද්ධ ජාතිවාදියෙක්ද කියලා කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත්? මම සිංහල බෞද්ධයෙක්. අම්බලන්ගොඩ මගේ ගම. උපන්දා ඉඳන් බෞද්ධයෙක්. ඉගෙන ගත්තේ ආනන්දේ. මම බෞද්ධකමට ආදරය කරන, ගෞරව කරන, සිංහලකමට ආදරය කරන, ගෞරව කරන පුද්ගලයෙක්. හැබැයි මම කිසිම විදියක ජාතිවාදියෙක් හෝ ආගම්වාදියෙක් නෙවෙයි. මම සෑම ජාතියකටම ගරු කරනවා, සෑම ආගමකට ගරු කරනවා. මං අනික් ජාතීන්ට නිගරු කරන, අනික් ආගමකට නිගරු කරන අයට අප්‍රසාදය පළ කරනවා. සුවිශේෂී ඡන්ද පදනමක් තියෙන ප්‍රදේශයක් තමයි ගම්පහ දිස්ත්‍රික්කය. ගම්පහ වගේ විශාල විවිධත්වයක් තියෙන, බහුජන විවිධත්වයක් තියෙන ප්‍රදේශයක් තෝරගන්නේ ඇයි තමන්ගේ ඡන්ද පොරපිටිය ලෙස? ගම්පහ දිස්ත්‍රික්කයට මගේ සම්බන්ධතාවක් තිබෙනවා. එකක් මගේ බිරිඳ ගම්පහ දිස්ත්‍රික්කයේ. දෙවෙනි කාරණේ මම ආනන්දේ පාසල් යාම ආරම්භ කරේ ගම්පහ දිස්ත්‍රික්කයේ. කියන්නේ මගේ පාසල් දිවිය සෑහෙන කොටසක් ගත වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කය තුල. ඊට පස්සේ ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම මගේ දේශපාලනය සඳහා තෝරාගන්නේ නැවතත් ජනාධිපතිතුමාගේ ඉල්ලීම අනුව. එතුමා තීන්දුව කරනවා මේ විශාල ජන ප්‍රදේශයක් වෙන ගම්පහ දිස්ත්‍රික්කයට අනාගතයේ
එතුමාගේ දර්ශනය ක්‍රියාත්මක කිරීම සඳහා මට දායකත්වය ලබා දෙන්න පුළුවන් කියලා. ඒ නිසා පහුගිය වසර දෙක පමණ කාලය තිස්සේ මම ගම්පහ දිස්ත්‍රික්කයේ සෑම ගම් දන ඔසිසාර සැරිසරමින් ජනතාව සමග සම්බන්ධ වෙමින් මගේ සක්‍රීය දේශපාලන ක්‍රියාකාරිකයන් ගොඩනගමින් මේ දිස්ත්‍රික්කය ගැන විශාල අධ්‍යයනයක යෙදුණා. මේ වන විට මම මේ දිස්ත්‍රික්කය පිළිබඳව ඉතාමත් පැහැදිලි වැඩපිළිවෙළක් සකස් කරලා ජනතාවට ඉදිරිපත් කරලා තියෙනවා. මම කැමතියි මම කරන ඕනෑම දෙයක් යම්කිසි දක්මක් ඇතුව සලස්මක් ඇතුව ඒ ක්‍රියාත්මක කරන්න. ඒතර ගම්පහ දිස්ත්‍රික්කයේ මම මෙපර මැතිවරණයට එන්නේ දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමේ පැහැදිලි වැඩපිළිවෙලක් ඇතුව. මේ වැඩපිළිවෙල මම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කරා. එතුමා සමග සාකච්ඡා කළා. එතුමාගේ මැතිවරණ ව්‍යාපාරයේ එතුමාත් කතා කළා මේ මා විසින් සකස් කරපු මේ වැඩපිළිවෙල ගැන. ඒ නිසා අද එතුමාගේ දර්ශනයත් මම මේ මැතිවරණ ඉදිරිපත් කරන දර්ශනයත් දෙකම එකයි. එතකොට ඒ තුළ මේ මිලියන 2.4ක් ජනතාව ජීවත් වෙන ආසන 13ක් තිබෙන ගම්පහ දිස්ත්‍රික්කයේ ලංකාවේ ජනතාවට ජීවත් වීම සඳහා සුදුසුම ජනතාවට ආඩම්බරෙන් ජීවත් වෙන්න පුළුවන් ඉතාමත්ම දියුණු දිස්ත්‍රික්කයක් කිරීම තමයි මගේ අරමුණ. දැන් අපේ රටේ හොඳ ආණ්ඩුවක් ඉදිරියට ගෙන යන්න නම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ වැඩපිළිවෙල ඉතාම යහපත් විදියට රට තුළ ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න නම් එකක් දේශපාලන නායකත්වය, අනිත් එක නීතිය ආධිපත්‍යය, ඒ වගේම රාජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය කියන අංශ ගණනාවක් ඒකරාශී වෙලා මේ ආණ්ඩුව ඇතුලේ ක්‍රියාත්මක විය යුතුයි. ඔබතුමා යෝජනා කරන වැඩපිළිවෙල තුළ කොහොමද මේ බලතුලනය දේශපාලන නායකයෝ ව්‍යවස්ථාදායකය බලය පවත්වාගෙන යන ආයතන සහ නිලධාරීන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ මේ ආණ්ඩුව ඇතුලේ? මම හිතන්නේ මේක අත් වශයෙන්ම අපිට ව්‍යවස්ථාවෙම සඳහන් වෙන කරුණන්නේ මේ රට පාලනය කිරීමේදී අපිට ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන කුළුණු තුනක් තියෙනවා. එකක් තමයි විධායකය, ව්‍යවස්ථාදායකය සහ ස්වාධීන අධිකරණය. මේ ප්‍රජාතන්ත්‍රවාදී රටක මේ කුළුණු තුලම ඉතාමත්ම ශක්තිමත්ව තිබීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම අංශවල විධායකයේ, ව්‍යවස්ථාදායකයේ, ස්වාධීන අධිකරණයේ මේ සියල්ලටම පත් වෙන පුද්ගලයන් ඒ තනතුරු දැරීම සඳහා සුදුසුතම පුද්ගලයන් විය යුතුයි. ඉතින් මම හිතන්නේ අපිට ඒවා අතර තිබෙනා වූ බලතුලනය ව්‍යාකූල වෙච්ච තත්ත්වයේ ප්‍රධානම ව්‍යවස්ථාව වෙවිලා ඒක තමයි මේ වෙලාවේ අපිට තියෙන ප්‍රශ්නේ. උදාහරණයක් වශයෙන් විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර විශාල යම්කිසි පැටලෙවිල්ලක් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් හදලා දුන්නා. අපි මේක වෙනස් කරගන්නට ඕනේ. ඉදිරියේදී පත්වන පාර්ලිමේන්තුව තුළ කෙසේ හෝ 3/2ක බලය ලබාගෙන මේ ව්‍යාකූලත්වය නිරවුල්කට ඉතාමත් පැහැදිලිව මෙයාගේ වගකීම් බෙදා ගන්න තත්ත්වයක් අපිට අවශ්‍ය වෙනවා මේ රට අපි අපේක්ෂා කරන සංවර්ධනයට අනාගතේ ගෙන යාම සඳහා. ඒ කාර්යය කරනවා නම් මම හිතන්නේ මේ තමයි අපිට ලැබෙන තියෙන සුදුසුම අවස්ථාව. මොකද අපිට ඉතාමත්ම හොඳ දැක්මක් තිබෙන දක්ෂ නායකයෙක් මේ වෙලාවේ ලැබිලා තියෙනවා. අපි දැන් පාර්ලිමේන්තුවක් අලුතෙන් පිහිටවන්නට යනවා. ඒතර ජනතාව ඒ පාර්ලිමේන්තුව සඳහා සුදුසු පුද්ගලයන් පත් කරෙව්වොත් දක්ෂ නායකයෙක් හොඳ පාර්ලිමේන්තුවක් ඒ දෙකම අපිට තියෙන නිසා මම හිතන්නේ අපිට මේ ව්‍යවස්ථාවේ අවශ්‍ය කරන වෙනස්කමුත් කරන්නට අවශ්‍ය කරන බලය ජනතාව ලබා දුන්නොත් මම හිතන්නේ අපිට හොඳ වැඩක් කරන්න පුළුවන්. මේ ව්‍යවස්ථාව 19 වෙනි සංශෝධනය රටේ ජනතාවට පහුගිය කාලේ තේරුම් ගියා යකෙක් රකුසෙක් කියලා. මේ ව්‍යවස්ථාවේ ඔබේ විග්‍රහයට අනුව නරකම මෙහි තිබෙන භයානකම තැන් මොනවද? කියන්නේ මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය රටට අවශ්‍ය දෙයක් කරන්නට ගෙන අපේ ව්‍යවස්ථා සංශෝධනය නෙවෙයි. මේක පුද්ගලික අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා කරපු ව්‍යවස්ථා සංශෝධනය. ඕනෑම රටක ව්‍යවස්ථාව සකස් විය යුත්තේ ජනතාව වෙනුවෙන්. ජනතා අවශ්‍යතාව වෙනුවෙන්. පහුගිය කාලේ තේරුම් ගියා යකෙක් රකුසෙක් කියලා. මේ ව්‍යවස්ථාවේ ඔබේ විග්‍රහයට අනුව නරකම මෙහි තිබෙන භයානකම තැන් මොනවද? කියන්නේ මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය රටට අවශ්‍ය දෙයක් කරන්නට ගෙන අපේ ව්‍යවස්ථා සංශෝධනය නෙවෙයි. මේක පුද්ගලික අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා කරපු ව්‍යවස්ථා සංශෝධනය. ඕනෑම රටක ව්‍යවස්ථාව සකස් විය යුත්තේ ජනතාව වෙනුවෙන්. ජනතා අවශ්‍යතාව වෙනුවෙන්. 19 වෙනි ව්‍යවස්ථාව ගෙනාවේ ඇත්තම කියනවා නම් මේ පුද්ගල අවශ්‍යතාවන් වෙනුවනේ. ඔබතුමාට මතක ඇති
හඳුන්වා දුන්නා මෙය රාජපක්ෂ පවුලෙන් පලිගන්න ගෙනාපු ව්‍යවස්ථා සංශෝධනයක් කියලා. ඔබ එකඟයි? ඒත දෙකක් තිබුණා. එක පැත්තකින් මේ ව්‍යවස්ථා සංශෝධනයේ රාජපක්ෂ පවුල දේශපාලනයෙන් අතුගා දැමීමේ අවශ්‍යතාව එකක්. ඒක ව්‍යවස්ථාවකට එන දෙයක් නෙවෙයි. උදාහරණයක් වශයෙන් අර හිටපු ජනාධිපතිතුමාට නැවත තරඟ කරන්න බෑ. එතුමාගේ පුතාට යම්කිසි වයස් සීමාවකට නිකන් තරඟ කරන්න බෑ. එතුමාගේ සහෝදරයන්ට විදේශ ද්විත්ව පුරවැසිකම් නිසා තරඟ කරන්න බෑ. ඒ වගේ පුද්ගලිකව තෝරා බේරාගෙන වගන්ති ඇතුළත් කරලා තිබුණා මේ ව්‍යවස්ථාවට. ඒ නිසා පැහැදිලිවම ඒක පුද්ගල කේන්ද්‍ර කරගෙන සකස් කරපු ව්‍යවස්ථාව එක පැත්තකින්. අනිත් පැත්තෙන් මේ ව්‍යවස්ථාව හරහා මේ වෙලාවේ අගමැතිවර වශයෙන් හිටපු රනිල් වික්‍රමසිංහ මහත්මයාට අතිවිශාල බලයක් ලබා දීම සඳහා ඉතාමත්ම කුමන්ත්‍රණකාරී විදියට යම් කොන්දේසි නීති ඇතුළත් කරලා තිබුණ ව්‍යවස්ථාව. උදාහරණයක් එතුමා මරණතුරු අගමැති තන්ත්‍රයේ ඉන්න විදිහට හිටියන. ඔහු ඉවත් කරන්නටවත් ආයේ කිසිම විදියකින් ජනාධිපතිවරයාට බලයක් නැහැ යල්ටින් ගෙනාපු ව්‍යවස්ථාව තුළ. වාසනාවකට වගේ අන්තිමේ පාර්ලිමේන්තු ජනාධිපතිවරයන් පස්සේ අපිට පාර්ලිමේන්තුව විසිරවා ගන්න පුළුවන් වුණා. නැත්තම් අපි ඔහු සමග හිර වෙනවා. මේ දහනු ව්‍යවස්ථා සංශෝධනය. ඉතින් මේ තත්ත්වය අපිට අනාගතයේදීත් ඇති වෙන්නට පුළුවන්. ඒ කියන්නේ අගමැතිවරයා හා ජනාධිපතිවරයා අතර බලය බෙදෙන්න ඕනේ තමයි. නමුත් මේතර පැටලෙවිලා ගත කරන්න බෑනේ. අගමැතිවරයා පත් කරලා පස්සේ ආයි ඔහුව හොල්ලන්න බෑ. ඔහු කරන කිසිම දෙයකට විරුද්ධව මුකුත් කරන්න බෑ. ඒ වගේ තත්ත්වයකට ජනාධිපතිවරයාගේ ඇතිඵලය මොකක්ද? සංවරණ හා තුලන ක්‍රමයක් ඇති කරගන්න පුළුවන් ඉඩකඩක් ව්‍යවස්ථාවෙන් දීලා තිබුණේ නැහැ. දහන ව්‍යවස්ථාවක නැති කරලා දැම්මා. ඒක මම කිව්වේ මේ ව්‍යවස්ථා සංශෝධනයේ අපි ඉවත් කළ යුතුයි. රටට අවශ්‍ය විදියට අලුත් සංශෝධන ගෙනෙන්න ඕන. යම් දහනවන ව්‍යවස්ථා සංශෝධනය තුළ යම් කිසි ගුණාත්මක දෙයක් තිබුණා නම් අනාගතයේ යන ව්‍යවස්ථාවල ඒවා අන්තර්ගත කරන්න පුළුවන්. මට නම් පේන්නේ බහුතරයක් ධර්ම ව්‍යවස්ථාවේ කිරුණේ තිබිච්ච තත්ත්ව ව්‍යාකූල කිරීම බව නැහැ. පහුගිය ආණ්ඩුව ඊටාම අකේ කරනවා. දහනම ව්‍යවස්ථා සංශෝධනය තුළ ඇතිවෙච්ච ව්‍යවස්ථාදායක සභාව සහ ස්වාධීන කොමිෂන් සභාව ගැන ඔබේ හැඟීම මොනවාද මේ කොමිෂන් සභා හතර සම්බන්ධයෙන්? ස්වාධීන කොමිෂන් සභාව ස්වාධීන නැහැනේ. ස්වාධීන කොමිෂන් සභාවක් කියලා දාලා ස්වාධීන කොමිෂන් සභාවට තමුන් අවශ්‍ය දේ පත් කරගත්තාට පස්සේ ඒක කොහොමද ස්වාධීන වෙන්නේ? ස්වාධීන කොමිෂන් සභාව ස්වාධීන නැති බව පහුගිය කාලේ අපි අත්දැකීම දැක්කන. අනික මේ බලන්න මේ ස්වාධීන කොමිෂන් සභාව නිසා අද ඇතුළේ තියෙන ව්‍යාකූලතේ අද පොලිස්පතිවරයෙක් ඉන්නවා. අවුරුදු 2ක් විතර තිස්සේ ඔහු වැඩසටහනකට ලක් වෙලා ඔහු ඉවත් කරගන්න බෑ. රටට පොලිස්පතිවරයෙක් පත් කරගන්න බෑ. ඉතින් මේව තමයි මේ අලුත් මේ ක්‍රමවේදයෙන් ඇති කරපු අර්බුද. ඔහුට විරුද්ධව විශාල චෝදනාවක් තියෙනවා. නමුත් ඔහු අයින් කළා අලුත් පොලිස්පතිවරයෙක් පත් කරගන්න බෑ. මේ ඇති කරලා තියෙන ව්‍යවස්ථා සංශෝධන නිසා ඇත්තටම මේ ප්‍රායෝගික නැති ගැටලු රාශියක් මේ ව්‍යවස්ථා සංශෝධනය හරහා ඇති කරලා තියෙනවා. ඇති කිරීමට හේතුව තමයි ඒක ජනතාව අවශ්‍යතාව වෙනුවෙන් සිතාමතා සකස් කර ව්‍යවස්ථාවක් නොවීම. ඒ ව්‍යවස්ථා තනිකරම කිහිප දෙනෙක්ගේ පුද්ගලික අවශ්‍යතාවන් සඳහා සකස් කරපු දේශපාලන අවශ්‍යතාවන් සකස් කරපු ව්‍යවස්ථා සංශෝධනයක් වීම. දැන් අපිට පේනවා මේ පහුගිය දින කීපය ඇතුලේ පහුගිය සති කීපය ඇතුලේ ආණ්ඩුවට දැන් පවතින ආණ්ඩුවට විපක්ෂය විසින් ගෙන බරපතල අභියෝගයක් තමයි පරණ පාර්ලිමේන්තුව නැවත රැස් කරන්න කියන කාරණාව. එය ඔවුන් කොරෝනා වසංගතය සමග බද්ධ කරමින් රටට හඳුන්වා දෙන්න උත්සාහ කළා. මේක ඇතුලේ මොන වගේ යටි අරමුණු තියෙනවා කියලාද ඔබ විශ්වාස කරන්නේ? අපි මේ බොහොම සරල කාරණයකින් පටන් ගමු. දැන් මේ උසාවිය යන අයයි මේ කතා කරන හැමදේම නාම කතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා කියන බැටළුවම පොරවාගෙන තමයි මේ වෘකයා එන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ මොකක්ද? ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ බහුතර ජනතාවගේ කැමැත්ත. ඒතර බහුතර ජනතාවගේ කැමැත්ත මනින්නේ මොකෙන්ද? බහුතර ජනතාවගේ කැමැත්ත මනින්නේ ඡන්දයෙන්. ඒතර ඡන්දේ එපා කීම ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නේ කොහොමද? ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ දැන් මේගොල්ලෝ මේ ආපෝ කැඳවන්න කියන්නේ කවුද? මේ කැඳවන්න කියන්නේ හිටපු පාර්ලිමේන්තුව. හිටපු පාර්ලිමේන්තුව පත් කරගත්තේ කවද්ද? හිටපු පාර්ලිමේන්තුව පත් කරගත්තේ 2015 අගෝස්තු මාසේ. ඒතර 2015 අගෝස්තු මාසේ මේ රටේ පැවතිච්ච ජනමතයද අද තියෙන්නේ? 2015 පැවති ජනමතය සම්පූර්ණයෙන්ම උඩුයට කරු වෙලා නෙවෙයිද 2019 නොවැම්බර් මාසේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත්වන්නේ. එතකොට ඒ වෙලාවේ 69 ලක්ෂයක් ජනතාව
ප්‍රතික්ෂේප කරනවා නේද අර 2015 බලයට බොහෝ දෙනෙක් නියෝජනය කරනවා පක්ෂ කණ්ඩායම්. ඒ නිසා අපි ප්‍රජාතන්ත්‍රවාදීව බලනවා නම් නොවැම්බර් මාසයේ 19 වන විට පාර්ලිමේන්තුව සම්පූර්ණ ප්‍රතික්ෂේප වූ පාර්ලිමේන්තුව. මොකද පාර්ලිමේන්තුවේ බහුතරය තිබුණේ 2015 ජනමතය නියෝජනය කරමින්. නිසා ප්‍රජාතන්ත්‍රවාදී වන සිදුවිය යුතු තිබුණේ ජනාධිපතිවරයා පත් වී නොබෝ දිනකින් ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැරලා නැවත ජනමතය විමසීම අලුත් පාර්ලිමේන්තුව පත් කිරීම සඳහා. නමුත් අර අවාසනාවන්ත දානමය ව්‍යවස්ථාවෙන් ඒකට ඉඩකඩ අහුරලා තිබුණා. මීට පෙර පත් වූ සෑම ජනාධිපතිවරයෙක්ම ඕ පත් වූ විගස පාර්ලිමේන්තුව විසුරුවා හැරලා අලුත් පාර්ලිමේන්තුව පත් කරගත්තා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඒ අවස්ථාව අහිමි කරලා තිබුණා 19 ව්‍යවස්ථා සංශෝධනය. ඒ නිසා තමයි එතුමාට මාර්තු මාසෙ වෙනකන් සිටින්න සිදු වුණේ මාර්තු 2 වෙනිදා වෙනකන් පාර්ලිමේන්තුව විසුරන්න. ඉතින් පාර්ලිමේන්තුව එදා විසුරුවලා දැන්වත් මේ ජනමතය විමසන්න යනකොට ඒකට බාධා කිරීම කෙලෙසද ප්‍රජාතන්ත්‍රවාදී වන්නේ. අපි දැක්කා ජනාධිපතිතුමා බලයට පත් වෙලා පත් කරනු ලැබුවා මේ අපේ රටේ රාජ්‍ය ආයතන සංස්ථා ව්‍යවස්ථාපිත ආයතන සඳහා ප්‍රධානීන් පත් කිරීමට කමිටුවක්. ඔබෙහි ජනාධිපතිවරයාගේ මතය නියෝජනය කරන සමාජිකයෙක්. ඔබ සතුටු වෙනවාද එදා පත් කරපු ඔබලා විසින් පත් කරපු මේ ආයතන ප්‍රධානීන්ගෙන් මේ රටට යම්කිසි සාධනීය මෙහෙවරක් ආයතන හරහා සිද්ධ වුණා කියලා? අපි ඒකට හේතු වෙච්ච කාරණේ අපි විමසා බැලුවොත් පසුගිය කාලේ පුරාම මේ රටේ රාජ්‍ය ආයතන වලට ප්‍රධානීන් සහ අධ්‍යක්ෂවරුන් පත් කිරීමේදී භාවිත කරපු ක්‍රමවේදය පිළිබඳව යම් යම් ගැටලු අපිට තිබුණා. ඒ ආයතනවල හිටපු සමහර නිලධාරීන් සමහර ප්‍රධානීන් පිළිබඳ ජනතාව සමහර විට අප්‍රසාදයෙන් කතා කළා. උන්ට ඒ සඳහා සුදුසුකම් තිබෙනවද කියන කාරණේ විවාදයට ලක් වුණා. ඒ නිසා සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමේදීම ජනාධිපතිතුමා අන්තර්ගත කොට තිබුණා. එහිදී එක කොටසක් අලුතෙන් මේ ආයතන වලට ප්‍රධානීන් පත් කිරීමේදී ඉතාමත්ම විනිවිදභාවයෙන් යුතුව ඒ කාර්ය කරනවා. ඒවට පත් කරන්නේ ඒ කාර්ය කිරීම සඳහා සුදුසුතම පුද්ගලයන් පමණයි. ඒ සඳහා විශේෂ ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා කියලා. ඒ ක්‍රමවේදය තමයි එතුමා හඳුන්වා දුන්නේ මේ ආකාරයට ඒ වගකීම කමිටුවකට බාර දීලා. ඒතර මේ කමිටුවේ මා ඇතුළු කිහිප දෙනෙක් හිටියා. අපිට බාර දුන්න වගකීම තමයි ඒ අමාත්‍යවලින් ඒ ඇමතිවරුන්ගෙන් ඒ වගේම මහජනතාවගෙන් යෝජනා ලබාගෙන ඇදුම්පත් ලබාගෙන සුදුසුතම පුද්ගලයන් තෝරා ඒ තනතුරු වලට පත් කිරීම කියලා. ඒකට අපි තරමක් කාලයක් අරගෙන ඒ කාර්යය කරා. මම හිතනවා මේ පළවෙනි වතාවට කරපු කාරණේ නිසා අපිට යම්කිසි 100%ක් හරියට සිදු වෙනවා කියලා කියන්න බෑ. සමස්තයක් වශයෙන් ගත්තාම අපි ඉතාමත්ම හොඳ පූර්වදර්ශය දීලා තිනවා අනාගතයේ මේ කරන කාර්යාවලියට. සමස්තයක් වශයෙන් ඒවාට යෝජනා වෙච්ච නම් හැමදෙනාටම වගේ අවශ්‍ය කරන මූලික සුසුකම් තිබුණා. ඒක හොඳ ප්‍රවණතාවක්. ඒ වගේම මේ කාර්ය සාර්ථකයි කියලා කියන හොඳම උදාහරණය තමයි මේ කොරෝනා සිද්ධිය වෙලාවේදී මේ ආයතන ක්‍රියා කරපු ආකාරය. මම එක උදාහරණයක් ගන්න බලන්න ගුවන්තොටුපළේ කාර්යභාරය මොනතරම් සාර්ථකව විධිමත් විදිහට කළමනාකරණය වුණාද? එතකොට ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙතෙන්දි කරපු කාර්යභාරය, ඒ වගේම අද මේ ආර්ථිකය ගොඩනැගීම සඳහා EDB වගේ ආයතන, BOI වගේ ආයතන සූදානම් වෙන හැටි ඉතාමත්ම විධිමත් විදිහට මේ කාර්ය මේ වෙලාවේ සිදු වෙමින් පවතිනවා. ඒ නිසා සමස්ත මම උදාහරණ කීපයක් විතර ගත්තේ. ඒ ආයතන ගණනාවක් තියෙනවා. ඒ බොහෝ ආයතනවල වෙනදාට වඩා විධිමත්ව අනාගතයේ දිහා බලලා සැලසුම් සකස් කරලා කටයුතු කරන ආකාරයක් අපිට දකින්න ලැබෙන. ඒ නිසා අපි සතුටු වෙනවා මෙතෙක් ඒ කාර්යය සිදු වෙලා තියෙන ආකාරය ගැන. අපි නිහතමානීව ආඩම්බර වෙනවා අපි කරපු කටයුතු ගැන. වැරදි තියෙනවා නම් හදා ගන්නවා. ඔයක අපිට හදා ගන්න පුළුවන්. රාජ්‍ය සේවය ඇතුලේ අපේ රටේ 15 ලක්ෂයක් පමණ සේවකයෝ ඉන්නවා. මතයක් තිබුණා පහුගිය කාලේ රාජ්‍ය සේවය කප්පාදු කරන්න ඕන කියලා. රාජ්‍ය සේවය අනවශ්‍ය මුදල් නාස්තියක් කියලා. මොකද මාසෙක පඩි ගෙවන්න විතරක් කෝටි 6000ක් වියදම් කරනවා කියලා ගණන් බලා තිබුණා. ඔබ හිතන විදිහට අනාගත ලංකාව සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය සේවය කප්පාදු කළ යුතුද? යුතු නම් ඒ කොහොමද? අපි රාජ්‍ය සේවයට විරුද්ධව පසුගිය කාලේ විශේෂයෙන් පසුගිය රජය ඔවුන්ගේ දේශපාලන මතවාදය තුළ
ඉදිරිපත් කරපු අදහසක් තමයි මේ ඔබ කිව්වා වගේ මේ රාජ්‍ය සේවය වැඩන්නේ නැහැ. මේක කප්පාදු කරන්න ඕනේ කියලා. මම හිතනවා ඒක වැරදි මතයක්. මොකද රාජ්‍ය සේවය රටට සේවය කරන්නේ නැහැ කියන මතය ඇතිවීමට ප්‍රධානතම හේතුව තමයි මේ රාජ්‍ය සේවය හරියට කළමනාකරණය කරනවා ගැනීම. ඒත් රජයේ සේවකයා යම්කිසි කාර්යයක් කරන්නේ ඔහුට දෙන උපදෙස් මතනේ. ඔහුට කරන්න බාර දෙන වගකීම නොහිටු කරන්නේ. රජයට දැක්මක් නැත්තම් රට දුවන්නේ කොහොමද කියලා. රජයට සැලැස්මක් නැත්තම් මොකද්ද කරන්නට ඕනේ කියලා අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවයට එන පණිවිඩයත් ඒකමයි. ඔවුන් අතරමං වෙලා ඉන්නේ. ඔවුන් කරන දේ දන්නේ නැහැ. ඒතකොට තමයි මේ ජනතාවට හිතන්නේ මේ රාජ්‍ය සේවකයාගෙන් වැඩක් වෙන්නේ නැහැ කියලා. නමුත් මම හිතනවා පමණයි මම අත්දැකීමෙන් දන්නවා. අවුරුදු 5ක් මම රාජ්‍ය සේවය වැඩ කරා. පෞද්ගලික අංශය අවුරුදු 20ක් වැඩ කරලා ඇවිල්ලා මම පෞද්ගලිකව දන්නවා. ඒ වගේම අපේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මම ඉතාමත්ම සමීපව වැඩ කරන එතුමා මට නිතර කියලා තියෙනවා එතුමාගේ අත්දැකීමත් ඒකමයි කියලා. රාජ්‍ය සේවකයන්ට වගකීමක් දුන් සෑම අවස්ථාවකම ඕන් නිතාමත්ම වගකීමෙන් ආදරයෙන් ඒ වැඩ කරනවා අපි දැකලා තියෙනවා. මම සාමාන්‍ය රාජ්‍ය සේවයට එන්නේ සුදුසුකමක් තියෙන යම්කිසි අධ්‍යාපනයක් තියෙනවා මේ ක්ෂේත්‍රවල වැඩ කරන්න. ඔවුන්ට අපි වගකීම දුන්නාම ඔවුන් ඒ වැඩේ හොඳට කරලා. දැන් බලන්න මේ කොරෝනා අර්බුදය වෙලේ ඉහළම නිලධාරියාගේ සිට පහළම නිලධාරියා දක්වා රාජ්‍ය සේවය ක්‍රියාත්මක වෙච්ච ආකාරය හැම කෙනෙක් මේ වගකීම අතට අරගෙන දිවාරය නොතකා තමුන්ගේ පවුල් ගැන නොතකා මේ අදිසි සතුරාට එරෙහිව ජනතාව වෙනුවෙන් වැඩ කරපු ආකාරය ගැන අපි ආඩම්බර විය යුතු නැද්ද? අපි වුන් අගය කළ යුතුයිනේ. ඉතින් එහෙමනම් මේ කාර්යය සම්බන්ධ වෙන්නේ සමස්ත රාජ්‍ය සේවයෙන් සුළු කොටසක් පමණයි. නමුත් අනිකයට වගකීමක් දීලා තිබුණේ නැහැනේ. අනිකයටත් අපි වගේ වගකීමක් දුන්නොත් ඕනේ කාර්යය තිටු කරාවේ මේ විදිහට. ඒ නිසා රාජ්‍ය සේවයේ 15 ලක්ෂයක් ඉන්නවද නැද්ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. ඒ 15 ලක්ෂයෙන් රටේ ඉදිරි ගමන සඳහා ඵලදායී මෙහෙවරක් ලබා ගන්න කොහොමද කියන එක. අපේ මේ රටේ ආර්ථිකය තව හුඟක් දියුණු කරන්න පුළුවන්. ලොකු ගමනක් යන්න තියෙනවා. වැඩ ගොඩක් කරන්න තියෙනවා. ඒ නිසා මේ හැම කෙනෙකුටම ලොකු වැඩක් කරන්න තියෙනවා. ඒ වගකීම අපි බාර දෙන්න ඕනේ. ඒ වැඩ බෙදා දෙන්න ඕනේ. එතකොට මේක කිසිසේත්ම නැස්යක් වෙන්නේ නැහැ. එහෙම නැතුව උන්ට වගකීමක් දෙන්නේ නැතුව ඔවුන්ගේ වෙන පඩිය ගැන කතා කර ඉන්නවනම් එතනයි වරද තියෙන්නේ. පහුගිය කාලේ අපි දැක්ක රාජ්‍ය සේවකයා විශේෂයෙන් පරිපාලන නිලධාරීන් දේශපාලඥයන් විසින් තමන්ගේ අතකොළු බවට එහෙම නැත්නම් තමන්ගේ හිරකාරයන් බවට පත් කරගෙන ඔවුන්ට බලපෑම් කරන ආකාරය පහුගිය දවස්වල මංගල ඇමතිවරයා කියන්න පටන් ගත්ත මේ මුදල් වියදම් කරන රාජ්‍ය සේවකයෝ වැරදි විදියට මුදල් වියදම් කරන අය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියලා. අපි හිතනවා දේශපාලඥයෝ විසින් මේ රාජ්‍ය සේවකයා ඉතාම පහත් විදියට අවනත කරගන්න එහෙම නැත්නම් පාලනය කරන්න ගන්න උත්සාහයක් කියලා. රාජ්‍ය සේවයේ දේශපාලනීකරණය වෙන එක පටන් ගත්තේ දැන්ට දශක ගණනාවකට කලින්. මොකද අපිට නිදහසෙන් පස්සේ අපිට තිබිච්ච සිවිල් සර්විස් එක නැත්නම් රාජ්‍ය පරිපාලන ක්‍රමවේදය තුළ රාජ්‍ය සේවයට ලොකු ගරුත්වයක් තිබුණා. උට නිදහසක් තිබුණා. ඔහුව දේශපාලනයට එහාට මෙහාට පන්දු ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. පසු කාලීනව මේ ක්‍රමවේද වෙනස් වෙලා රාජ්‍ය සේවකයා දේශපාලනඥයට ඕන විදිහට හසුරවන්න පුළුවන් තත්ත්වයක් ඇති වුණා. ඒක අවාසනාවන්ත තත්ත්වයක්. මම හිතනවා මේ තත්ත්වය වර්තමාන ජනාධිපතිතුමාගේ පාලනය තුළ නම් පැහැදිලිවම වෙනස් වෙමින් පවතිනවා. මොකද ඔහු විශ්වාස කරනවා මේ නිලධාරීන්ට නිදහස දෙවිය යුතුයි කියලා. ඔහු විශ්වාස කරනවා මේ නිලධාරීන් තමගේ අදහස් ප්‍රකාශ කරන්න දිය යුතුයි කියලා. ඒ විශ්වාසය ලැබුණාම ඔවුන් වගකීම අතට අරගෙන මේ බලපෑම් වලින් මිදී වැඩ කරන ආකාරය අපිට පේනවා. 100% නෝන අපිට හොඳ ප්‍රවණතාවක් දකින්න ලැබෙනවා. අපි ඒක දිගටම කරගෙන යන්න ඕනේ. ඒ රාජ්‍ය සේවකයන්ට ඔවුන්ගේ රාජකාරිය නිසියාකාරව කිරීම සඳහා අවශ්‍ය කරන ආරක්ෂාව අපි ලබා දිය යුතුයි. එපමණක් නෙවෙයි ඒ සඳහා අනාගතයේ අලුතෙන් නීති සම්පාදනය කරන්න සිදු වෙනවා නම් ඒ සඳහා වුණත් අපි සූදානම් විය යුතුයි. රාජ්‍ය සේවකයා පහුගිය කාලේ දිගින් දිගටම කොමිෂන් සභාව ඉදිරියට දක්වගෙන ගිහිල්ලා ඔවුන්ගෙන් ප්‍රශ්න කළා. යම් යම් සේවාවන් සම්බන්ධව. ඒ වගේම දැන් අපි දන්නවා යම් යම් අගතීන් වෙලා තියෙනවා මේ රටේ. දැනට නිලධාරීන් තමයි ඒකට මේ වග උත්තරකරුවන් වෙලා ඉන්නේ. හිටපු ආරක්ෂක ලේකම්, හිටපු පොලිස්පති මේ පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් තවමත් අච්චු විදිනවා. කවුද වග කියන්න ඕනේ කියන කාරණාව වෙනම විවාදිත කාරණාවක් වෙලා තියෙනවා. මේ වගේ තත්ත්වයක් ඉදිරියේදී මොන වගේ පාලනයකට නතු වෙයිද? අපේ රටේ යම්කිසි නීති ක්‍රමවේදයක් තියෙනවා. ඒ නීති ක්‍රමවේදය අවුරුදු ගණනාවක් තිස්සේ 7 වර්ෂයකට වඩා වැඩි කාලයක් තිස්සේ ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා ආපු
නීති ක්‍රමවේදයක්. ඒ නිසා ඒක මේ ආවට ගියාට සකස් කරපු නීති නෙවෙයි. මේ නීති පද්ධතිය ඇතුලේ වරදකට දඬුවම් කිරීමට අවශ්‍ය කරන සියලු දේවල් තියෙනවා. නමුත් පසුගිය කාලේ අපි දුටුවේ මේ නීතිය බව අවබෝධ කිරීමට දේශපාලනඥයන් උත්සාහ කරන ආකාරය. පසුගිය කාලේ අපි දන්නවා පසුගිය යහපාලන රජය 2015 බලයට ආවට පස්සේ ඊට පෙර රජයට පහර දීම සඳහා විවිධාකාර ආයතන පිහිටුවාගෙන ඒ ආයතනත් නීති විරෝධී උදාහරණයක් වශයෙන් මේ මුල්‍ය ආයතන කොමිසම් පිහිටුවාගෙන මේ මාධ්‍ය සංදර්ශනයක් කළා මේ වැරදි හොයන්න කියලා හොරු අල්ලන්න කියලා. ඒ මාධ්‍ය සංදර්ශනේ විතරයි ඒගොල්ලෝ කරේ. වෙන රටේ කිසිම සංවර්ධනයක් කරේ නැහැ. මේ මාධ්‍ය සංදර්ශනේ තුල තමයි අපි දුටුවේ මේ රාජ්‍ය සේවකයන් දහස් ගන්නේ. ගෙනහිල්ලා ප්‍රශ්න කරනවා ලැබෙයි. හැබැයි අවසානයේදී අත්වෙච්ච ප්‍රතිඵල ඉතාමත්ම සීමිතයි. මේක මොකද බොරු නාටකයක් නැටුවේ. එකක් දෙකක් හරියට කරුණා නම් ඒවා වෙන ප්‍රතිඵල තියෙන්නට ඇති. නමුත් බහුතරේ ප්‍රතිඵල තිබුණේ නැත්තේ ඒවා බොරු නිසා. ඒ බොරුව නිසා. ඉතින් අනාගතේ අපි කළ යුත්තේ මෙන්න මේ පරිගැනීම නතර කරන්න ඕනේ. මේ දේශපාලන වෛරය අපි නතර කරන්න ඕනේ. දැන් වර්තමාන ආණ්ඩුව බලයට ආවට පස්සේ කිසි කෙනෙක්ගේ පරිගැත්තේ නැහැ. කිසි කෙනෙක්ගේ පස්සෙන් දේශපාලන හේතුම සෙල්ලුවන්ගෙන හැබැයි නිදහස දීලා තියෙනවා නීතියට නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට ඔවුන්ගේ කාර්ය ස්වාධීනව කරන්නට. කොන්දක් ඇති රාජ්‍ය සේවකයෙක් හදන්න ආණ්ඩුවට වැඩපිළිවෙලක් තියෙනවා. පැහැදිලිවම වැඩපිළිවෙලක් තියෙනවා. මොකද ජනාධිපතිතුමා එතුමාගේ දර්ශනෙම කිව්වා එතුමා මේ නිලධාරීන් ගැන විශ්වාස කරනවා. රට පාලනය කිරීමේදී නිලධාරීන්ගේ පරිපාලනයේ කාර්යභාරය ගැන එතුමා විශ්වාස කරනවා කියලා. ඒ විශ්වාසය තියෙන නිසා එතුමා සූදානම් එතුමාගේ දැක්ම තුළ ඔවුන්ට වගකීම් ලබා දෙන්නටත් ඒ වගකීම් ක්‍රියාත්මක කරන විටදී ඔවුන්ට අවශ්‍ය කරන ආරක්ෂාව ලබා දෙන්නටත්. මෙන්න මේ කාරණා දෙක තියෙනවා නම් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න නිලධාරීන්ට පුළුවන්. ජනාධිපතිතුමා වර එක කිව්වා මම දේශපාලඥයෙක් නෙවෙයි. මම නිලධාරියෙක්. දේශපාලනය කරන එක දේශපාලඥයෝ කරයි. මම නිලධාරියෙක් විදිහට ජනතාවට වැඩ කරනවා කියලා. ඔබ මොන වගේ ආකල්පයකද ඉන්නේ මේ කතාව සම්බන්ධයෙන්? ජනාධිපතිතුමා මම හිතන්නේ නිලධාරියෙක් කියන වචනේ භාවිත කරේ ඔහු ජනාධිපති වන්නට පෙර. එතුමා කිව්වා මම දේශපාලනඥයෙක් නෙවෙයි මම නිලධාරියෙක්. මොකද නිලධාරියෙක් වශයෙන් වැඩ කරේ. ඔහු දේශපාලනයට එන්නේ අපේ අවශ්‍යතාවයට. වියත්මග ඇතුළු විවිධ සංවිධාන වලින් තමයි ඔහු ඇදගෙන එන්නේ. දේශපාලනයට. ඔහු අකමැත්තෙන් එන්නේ. නමුත් ඒ වගකීම් බාරගත්තට පස්සේ ඔහු ඒ සඳහා හොඳට සූදානම් වෙලා හොඳ දැක්මක් ඉදිරිපත් කරලා ජනාධිපති වුණාට පස්සේ ඒ ක්‍රියාත්මක කරමින් යනවා. අද ඔහුට දේශපාලනයක් නොවේ කියලා කියන්න බෑ. ඔහු දේශපාලනඥයෙක් තමයි. නමුත් ඔහු සාම්ප්‍රදායික දේශපාලනඥයෙක් නෙවෙයි. ඔහු මේ රටට වැඩක් කරන්නට සූදානම් ඒ වෙනුවෙන් වගකීම බාරගත්ත පුද්ගලයෙක්. එහිදී ඔහු නිලධාරීන්ගේ කාර්යභාරය ගැන විශාල වශයෙන් විශ්වාසය තබා තිබෙනවා. ඒ නිසා ඔහු රටේ නිලධාරීන්ව රටේ පරිපාලන යාන්ත්‍රණය ඉතාමත්ම කාර්යක්ෂමව ඔහුගේ රාජ්‍ය පාලනය සඳහා යොදා ගන්නා බව අපිට පැහැදිලිව කියන්න පුළුවන්. අපේ රටේ වර්තමාන තත්ත්වය, වර්තමාන දේශපාලන තත්ත්වය, සමාජ තත්ත්වය සහ දේශපාලන අනාගතය පිළිබඳ කරුණු කාරණා ගණනාවක් මේ සාකච්ඡාවේදී කතා කළා. බොහෝ දේවල් කතා කළා, බොහෝ දේවල් අපිට කතා කරන්න හෙට දවසේ ඉඩකඩ තියෙනවා. එහෙමනම් හෙට දවසට අපට තිබෙන ඉඩකඩ තවදුරටත් ඉදිරියට තබාගෙන අපි අද සමුගෙන යමු. ආයුබෝවන්. ආයුබෝවන්. ආචාර්ය නාලන්ගොඩ හේවා මැතිතුමනි. බොහොම ස්තුතියි.